තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. සෑම සිකුරාදාවකම ඩුබායි සිට පවත්වාගෙන යන ලබන කමඨහන් පිරිසුදු කිරීමේ හා ධර්මදේශනා වැඩසටහනට වැඩමවා වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ගෞරවපූර්වකව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. සාදු සාදු. ස්වාමීන් වහන්සේ අද දිනට ලිඛිත ප්‍රශ්න 4ක් ලැබිලා තියෙනවා. වාර්තා 3කුයි භාවනා ධර්මදේශනාව සම්බන්ධ වාර්තාවකුයි ශෙහිනි වාර්තාවක් කියනවා කිව්වා ස්වාමීන් වහන්සේ. පළවෙනි වාර්තාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව උදෑසන 4:30ට පමණ අවදිව ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. නාස්පුඩුවෙහි හුස්ම රැල්ල වැඩෙන ආකාරය බලා සිටියෙමි. ටික වේලාවක් යන විට හුස්ම නොදැනී ගොස් සිතට යම් සැහැල්ලුවක් දැනුනි. කුළුන් රොදක්සේ. මෙසේ ටික වේලාවක් සිටීමට හැකි වුණෙමි. ටික වේලාවකදී සිතුවිලිද වරින් වර පැමිණෙන බවක් දැනුනි. ඒවා ප්‍රපංච තත්වයට පත් නොකරගෙන හුස්ම රැල්ලෙහිම සිත පිහිටුවීමට උත්සාහයක යෙදුණෙමි. සිතවිලි පැමිණි විට පෙර සිතට දැනුණු සුවය නොදැනී ගොරෝසු බවක්ද දැනුනි. පින්වත් ස්වාමීන් වහන්සේ මෙසේ සිතට සිතවිලි එන්නේ කෙලෙස් වැඩි නිසාද? කාලය පැයක් පමණ ගතව තිබුණි. මෙසේ පැමිණෙන සිතවිලි නවතා ගනිමින් භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ පිනත් හේතු වේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. හිතට හිතවිලි වැඩිවීම කෙලෙස් නිසාද නැති නිසාද කියන කවි පොඩ්ඩක් තියමුකෝ. එමෙ හිතවිලි වැඩි වෙතියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියනවනම් ඕකට හොඳ පැහැදිලි උත්තරයක් තියෙනවා. වගේ හිතවිලි වැඩි වුණාට සතිය අඩු වෙනවද? එනත හිතවිලි තියෙද්දී සතිය පවත්වන්න පුළුවන්ද කියන එක අනුව පිනද්ද පවද්ද කියලා වෙනස් වෙනවා. ඒ නිසා මේ වගේ හිතවිලි තියෙන වෙලාවෙදී සතිය පැවැත්වීම කොහොමද? නැති වෙලාවෙදී සතිය පැවැත්වීම කොහොමද? නැත්නම් හිතවිලි වලින් සතියේ තියෙන බලපෑම මොන වගේ එකක්ද කියන එක වාර්තා කරන්න. ඒ අනුව කීතයි මේකද පිනද්ද පවද්ද කියලා. පිනපව තීන්දුව වෙන්නේ ඒ කෙරේ අපි දක්වන ආකල්පයෙන් තමයි. ඒක මේ වාර්තාවේ දැනට නෑ. ඒක ලොකු බරපතල වැරද්දක් නෙවෙයි. ඉස්සරහදී කියන්නේ යගේ හිතවිලි බහුල වීම Tamanට මේ කරගෙන යන සතිය පැවැත්වීමට බාධාවත්ද නැත්නම් හිතේ සතිය කරගෙන යන්න පුළුවන්ද කියලා වාර්තා කරන්න කියලා අපි යනවා ඊගායකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සතිමත් පරයන්කය. සතිමත් සක්මනකින් පසු කයට සිතගෙන කයෙහි සිදුවන දේවල් ගැන සතිමත් වුණා. මුලදී පිම්බීම හැකිලිම හොඳින් දැනුණත් ටික වේලාවකට පසු ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට වුණා. දීර්ඝ ආස්වාසයත් කෙටි ප්‍රාස්වාසයත් ඇතිවන බව දැනුණා. ඉන්පසු ආස්වාස ප්‍රාස්වාස දෙකම කෙටි හා ඊතා සියුම් බව දැනුණා. එවිට සිත සිතුවිලි වලට ගියා. මාද සිතුවිලි දිගේ නිරීක්ෂකයෙකු ලෙස බලා සිටින විට සිත નિરાයාසයෙන් මූල කර්මස්ථානීය වන ආස්වාස ප්‍රාස්වාසය වෙත පැමිණේ. ඒ බව පැහැදිලි වන්නේ ප්‍රාස්වාසය උඩුතොලෙහි ස්පර්ශ වීම දැනෙන බැවිනි. සතිමත් පරයන්කය විනාඩි 50ක් කළා. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීනි. මේකෙත් ඒ වගේ හිතවිලි එන බව සඳහන් කරලා තියෙනවා. නමුත් හිතවිලිත් එක වැඩ කරපු හැටි ඊට පස්සේ ආරමුණට ගත්ත හැටි වගේ හැකියාවල් තියෙනවා. ඉතින් හිතවිලි කියන එක හිතවිලි තිබීම කුසලතාවයක් කියලා කියන්න පුළුවන්. ඒකට යට වෙලා සතිය කරගන්න බෑ, ආරමුණට හිත ගන්න බෑ වුණා නම් ඔන්න හිතා ගන්න පුළුවන්. ඒ හිතවිලි කරදරයක්, බාධකයක්, අකුසලයක් කියලා මේ විදිහට කරන්න. ඊට පස්සේ හිතවිල්ලේ ඉඳලා ආරමුණට එනකොට මෙන්න මේ නිසා මම දාන්නව ආරමුණට ආවයි කියලා වගේ ඔය කරලා තියෙන වාර්තාකරණේ තියෙනවනේ මොන විදිහකට හිත පිට ගියත් ඒක දක්ෂතාවයකට පිනකට කුසලතාවයකට හේතු වෙනවා. ඒ නිසා ඒකට ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඒවකේ සූදාන ශරීරය පිළිබඳව හෙලි වෙන විදිහට වාර්තා කරන්න අපි යනවා ඊගාව වාර්තාවට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දින පරයන්ක භාවනාවේ විස්තර ඉදිරිපත් කිරීමට අවසර.
පළමුව කුත්තය මත වාඩි වී මම දැන් මෙතනයයි මෙනෙහි කළෙමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකට වන්නට විය. ආශ්වාසය සිසිල්ව නාස්කුහර තුලට ඇතුල් වෙන අතර ප්‍රශ්වාසය ප්‍රකට සමාවෙන ස්වාමීන් වහන්සේ. ආශ්වාසය සිසිල්ව නාස්කුහරය තුලට ඇතුල් වන අතර ප්‍රශ්වාසය තරමක් උණුසුම්ව උඩුතල මතට පතිත වන බව දැනුනි. මෙසේ ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස 10ක් පමණ බලන විට කලින් වාර්තා කළ පරිදි දිග හුස්මක් පැමිණේ. නමුත් මෙම අවස්ථාවේදී ඒ සඳහා සූදානම්ව ගිය නිසා ඊතරම් බාධාවක් නොවුනි. මෙසේ ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස චක්‍ර ආකාරයෙන් ගමන් කළේය. සමහර අවස්ථාවලදී එසේ හුස්ම රැලි කිහිපයක් බලාගෙන සිටින විට ක්‍රමයෙන් ඒ නැති වී යන බව දැනුනි. සමහර විට එය නිින්දකට වැටුණාසේ දැනුණු නමුත් නැවතත් ආනාපානයේ වෙත පැමිණේ. එලෙස පැමිණෙන්නේ වාර්තාවේ සඳහන් කළ පරිදි ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ නාස්කුහර තුල ස්පර්ශ වන ආකාරය අනුවයි. මම නිින්දකට නොවැටුණාසේ දැනෙන්නේ කලින් වතාවල මෙන් සිතේ යම් ප්‍රබෝධකාරී තත්වයක් ඇති වී තිබෙන බැවිනි. මෙලෙස 3-4 වතාවක් නිින්දකට නොවැටි නැවතත් ආශ්වාසයට ඒ කෙරෙහි සිත යොමු කිරීමට හැකි විය. මෙලෙස පරයන්කය මට විනාඩි 45ක් පමණ සිටීමට හැකි විය. මගේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් අවවාද ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. මේ තියෙන බාධක එච්චර ලොකු දෙයක් නෙවෙයි. විනාඩි 45ක් පන්නලා පැයක්ම කරන්න බලන්න. ඒතකොට තව විනාඩි 45ක් ඔය ගැම්ම දිගේ ඉදිරියට යනවනම් අපිට මේ විනාඩි 45 ආනිසංශ ඉදිරියට එන විනාඩි 2-3ේදී ලැබෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා ඒම ඉදිරි ගමනක් යන දැනට තියෙනවා බාධාවල් නෙවෙයි. බාධාවල් නොවේවා ඉදිරියට බලන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ මේක ධර්මදේශනාව සම්බන්ධව ගෞරවනීය ස්වාමින් වහන්සේ පිරිත් සත්‍යයනා කිරීම සම්බන්ධව ගෞරවනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ පසුගිය සති 2-3 අපට අගනා ධර්ම දේශනා මාලාවක් දේශනා කරමින් සිටිනවා. පිරිත් සත්‍යයනේ තවත් එක් භාවනාවක් විදියට කරන විදිහ පැහැදිලි කර දුන්නා. නිර්මානන්ද සූත්‍රයේ එන දස සංඥා ගැන එකින් එක හොඳට පැහැදිලි කරන්නට වුණා. සංඥාවන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැනීම් රටාවල් සංකල්පයන් කිහිපයක් එකතු කරලා ගැට ගහලා ඒක තමයි සංඥාව කියන්නේ. ඒ දැනෙන දැනීම් රස ආකාරයකින් අපි තේරුම් ගන්න හැටි දේශනා කරන්නට උනා. සංඥාවලින් ඈතර වෙන්න ලෙඩ වෙන්නම ඕනේ නැහැ. මේ පිරිත්තේ තියෙන විදිහට ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. අනිත්‍ය සංඥාවට යන්න වටපිට කරදර නැති ශුන්‍යාගාරයක් වගේ තැනකට ගිහින් ඒක පටන් ගන්න හැටි විස්තර කළා. මුලදී පටන් ගන්නකොට අපිට නිශ්ශබ්ද තැනක් අවශ්‍ය වෙනවා. මේ අනිත්‍ය බව වටහා ගන්න. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය දකින ආකාරයෙන් බලන්න. ඒක බලන්න ඒ මොහොතේ තමන් ගැන බලන්න ඕන කොහොමද? මේ මොහොතේ අනිත්‍ය වෙන බව, මේ මොහොතේ වෙනස් වෙන බව, මමත් එක්ක ඉන්න ඕන බව, තමන් එක්ක මේ මොහොතේ සිටියොත් තමයි ඒ වෙනස් වීම අනිත්‍යතාව තේරෙන්නේ. ඊට පස්සේ අනත්ත් සංඥාව ගැන පැවසුවා. මම කියන චරිතය ගැන විස්තර කළා. මම ඉන්නවා මට අවශ්‍ය විදිහට බාහිර දේවල් මගේ වසඟයට පවත්වා ගන්න පුළුවන් කියලා හිතනවා. අභ්‍යන්තර බාහිර දේවල් 12ක් ගැන මම ලෝකය හදාගෙන ඉන්න බව එහෙම ආත්ම විදියට බලන්නේ නැතුව අනාත්ම විදියට බලන්න ඕන බව පැහැදිලි කළා. ඉන්පසු අසුභ සංඥාව ගැන අපේ මේ කුණු ශරීරය ගැන පැහැදිලි කළා. gediya pitin හොඳ වුණාට ඒවා කොටස් වශයෙන් බෙදලා බැලුවහම අසුචි ගොඩක් තියෙන බව හොඳින්ම පැහැදිලි කළා. අපේ ඇඟ ඇතුලේ තියෙන අපිට ඒක හොඳයි. ඒත් මේ හැම මොහොතකම ඒක වෙනස් වෙන බව, ක්වීන් කෙනෙක් ගත්තත් එයාගේ ඇඟ ඇතුලේ අසුබයක් තියෙන බව, ඒ හැම කෙනෙක්ම මේ මොහොතේ වෙනස් වෙන බව, එහෙම වෙනස් වෙන බව අපට තේරෙන්නේ නැහැ. අපි සිහිය පවත්වා ගත්තොත් අපට ඒක තේරෙනවා. මගේ ශරීරයේ අසුබ ස්වභාවය මම තේරුම් අරගෙන මමයා ගැන තියෙන ආසාව අඩු කරගන්න පුළුවන් බව පැහැදිලි කළා. මේ විදිහට පැහැදිලි ලෙස ධර්මදේශනා කළ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා. එපමණයි ස්වාමීන් වහන්සේ.
අය ධම්මපුත්ත ආමතුරුන්ගේ වර්ණනාවක් තියෙන කොහොමනවද ආපු එකන මේ තරම් විස්තර තේරුම් අරගත්තා නම් ස්වාමීන් වහන්සේගේ ප්‍රයත්නේ සාර්ථක වෙන්නේ නැති. මොකද මට මේ බණ අහන්න හම්බුන්නේ නැහැ. එතකොට බුද්ධ ස්වාමීන්චරත් ඕන වුණ අතර දැනගන්න ඒක කාට ප්‍රයෝජන වෙනවද කියලා. ඒ වගේ සීරීස් එකක් කරනකොට අපිට කොයි දේ වරදුනත් නැවත කරන්න පුළුවන්. ඒ නිසා දිගටම බණ අහන්න ඕනේ, දිගටම බණ කියන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔය බණෙන් යම් කිසි දෙයක් වෙන්නේ. එක දවසක් එක හදිසියේ වරුක පැයක බණක් අහලා එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔක දිගටම අහන්න. එතකොට දේශනා කරන ස්වාමීන් වහන්සේටත් අහන කෙනාටත් ගත්ත කාරණේ ගැඹුරට යන්න පුළුවන්. අනිත් එක කියන්න පුළුවන් මේ කැලල හොඳයි, මේ කැලල නරකයි, මට මේක තේරුණා, මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඒතර ධර්ම සාකච්ඡාවකට වුණත් පොඩි ඊට ප්‍රස්තාව ලැබෙනවා. ඒක හරි වැදගත් මේ පසු ප්‍රතිචාරේ. ඒ නිසා අපි ධම්මගුත්ත හඳුනන්ට උනන්දුවේ කරගෙන යන්න කියමු. මම ඉතින් බලාපොරොත්තු වෙමුත් ඉන්නවා ඉස්සරහට ඒ දුරස්ත භාවනා වැඩමුළු කරන්නත් සංඝයා වහන්සේලාට දෙන්න. මොකද මේ සංඝයා වහන්සේලා ඉදිරිපත් වෙලා ඉන්නවා මේ මාස්ටර් ට්‍රේනර්ස්ලා විදියට. ඉතින් ඒකට අනුග්‍රහයක් විදියට මෙහෙම බණ කිව්වට පස්සේ දවස් 4ක 5ක වැඩමුළුවක් කරන එක එච්චර අමාරු නෑ. ඉතින් ඒවට මේ ප්‍රියංකා උදව් කරන්න කියලා කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසෙ විතර වෙනකොට අලුත් කටහඬවල්, අලුත් චරිත, අලුත් භාවනා ගුරුවරු ඉදිරිපත් කරන්න සියලු දෙනාටම ඔය වගේ අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා වාර්තාවන්. ස්වාමීන් වහන්සේ දැන් ශෙහිනි දුවට මම කියන්නම් වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. ඔව්. ශෙහිනි කතා කරන්න පුළුවන් ඔයාලට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. Mindful working. I started to work on the interlock path. I worked on path for 2-3 times at a normal speed. I felt my left leg and right leg touching the floor. When the left leg is touching the floor, I know it is my left leg. When the right leg is touching the floor, and I know it is my right leg. While placing the legs, I felt the vibration. I felt my body weight shifting from one leg to another leg. I heard sounds. When I heard sounds, I know it's a sound and continued on working. I felt the space between the interlocks, between two interlocks. I felt the hardness of the floor and tiny stones touching my feet. Sometimes I lose balance while stepping on them. After 30 minutes, I felt my body was warm and started to sweat. I felt touching and the non-touching parts of the foot. After 1 hour, I shifted from interlock floor to concrete stone path. The stones were sharp. I could feel my feet paining. While working on the concrete path, I felt the stones were touching the non-touching path on my foot. I did my meditation for 1 hour and 10 minutes. Mindful sitting. I took a pillow and sat on it. I closed my eyes and concentrated on my body. I felt my body was straight, my feet ankles were touching the tile floor. I felt my body was cold due to the AC. The hand was top of the other hand. I slowly took my concentration to my nose. I felt breathe in and breathe out. While breathe in, the air was cold, and while breathe out, the air was warm. I felt long breath and short breath. They were of different lengths. I realized there was no space between two breaths at the start, but later the space between breath, breathe in and breathe out. When I heard sound, I know it's a sound and concentrate on my breath. I felt thoughts. I came back from thoughts when I finished thinking of when I feel a pain. While changing my posture, I mindfully changed and continued. I could do my mindful sitting for 55 minutes. When the bell zero, may I dedicate many minutes as soon as possible at a Nibbana.
Please give me a valuable advice to improve my meditation. Name Shin. Okay, walking meditation, 2 points strikes me. That is that you are walking more than 1 hour. That is the quantity wise. And then you can feel the non-touching parts of the soul. That's also quality wise. So these are the things increasing the juicy part of your report. Then you may have some more, but you may slowly understand how to report this important. They are very important. Even tiny things, they indicate day by day, step by step, how they are developing. So therefore, report in this way, in sitting meditation, I did not get that kind of especially remarkable parts, but still 55 minutes sitting is a fairly good. So after meditating for years, and we must expect this kind of improvement, because meditation is something getting addicted when you are doing regularly, and early parts are the most important. Now you are on the uphill, catching the momentum, so therefore keep up this trend and learn the skill of reporting in this is called scientific way. That's all I have to tell Maishika. Teruvan Saranai. අවසරයි ස්වාමීන් වහන්ස ලිඛිත වාර්තායි පමණයි ස්වාමීන් වහන්ස වාචිකව කාට හරි අවස්ථාවක් ලබා දෙන්නද ප්‍රශ්න හොඳයි ස්වාමීන් වහන්සේගේ අවසරය තියෙනවා වාචික ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ සුසන්ත අත උසවලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ mindful walking meditation එකයි මේ sitting meditation එකයි කියන්නේ අද උදෑසන සක්මනට සුදුසු තැන තෝරාගෙන සක්මන ආරම්භ කරා ආරම්භයේදීම වමන දකුණ ලෙස ආරම්භ කරාට ඒ එකලම සිතිවිලි වලට ගියා ඒ දිහා හොඳින් බලාගෙන ඉන්නකොට නැවතත් වම දකුණ ලෙස හොඳින් හඳුනාගෙන සක්මන් කරන්න ලැබුණා ඊට පස්සේ පියවර මේ යටිපතුල තැබෙන විදියත් එසවෙන විදියත් දැක ගන්න හම්බුණා ඊට දණිස්ස නැවෙන විදිය ඊට කකුලෙන් කකුලට බර මාරු වෙන විදියත් ඊට පස්සේ තවත් සක්මන් කරගෙන යනකොට කකුලේ යටිපතුල් ගෑවෙන නොගෑවෙන තැන් හොඳින් හඳුනා ගන්න ලැබුණා මේ අතරතුර විටකදී සක්මන ස්වභාවිකව කරගෙන යනවා කියලා දැක ගන්න හම්බුණා ඒත් එක්කලම ආයි සිතුවිල්ලකට සද්දයකට වේදනාවකට ගියාම නැවතත් ආයි යටිපතුල ගැන අවධානය යොමු වුණා ඒ විදියට සක්මන අද පැය එකමාරක් සිදු කරා අපේ හාමුදුරනේ ඊට පස්සේ සිටින් මෙඩිටේෂන් එකේදී සුත්තන තෝරාගෙන හොඳින් මේ ඉන්න ඉරියව්ව දිහා බලමින් මම දැන් මෙතන කියලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා හොඳින් බලනකොට දෙපාරක් තුන් පාරක් බලනකොට හුස්ම රැල්ල දැක ගන්න හම්බුණා. ඊට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට හුස්ම ඇතුල් වෙන ආකාරයත් පිට වෙන ආකාරයත් හොඳින් නිරීක්ෂණය කරගන්න හම්බුණා. හුස්ම රැල්ල ඇතුල් වෙනකොට නාස්පුඩු පිම්බිලා ඇතුළට යන ආකාරය උරස් උඩට එන ආකාරය දැක ගන්න ලැබුණා. හුස්ම පිට වෙනකොට උඩ තොලේ හැපිලා එළියට යන ආකාරයත් දැක ගන්න ලැබුණා. මේක දිහාම බලාගෙන ඉන්නකොට විනාඩි 6ක් 7ක් යනකොට හුස්ම රැල්ල කෙමෙන් සියුම් භාවයටපත් වෙලා හුස්ම නොදැනීම ගියා. ඒක දිහාත් බලාගෙන ඉන්නකොට ඊට පස්සේ මට තව විනාඩි 5ක් 6ක් යනකොට කිසිම දෙයක් දැනුන්නේ නැහැ මම දන්නෙත් නැහැ ගැන. ඊට පස්සේ මට එකපාරට නිකන් ගැස්සීමක් එක්කලා වගේ ආයි දැනෙනකොට මට දැක ගන්න හම්බුනේ මේ සිතුවිලි රටාවක් ඔහේ ගලාගෙන යනවා. මගේ කිසිම සම්බන්ධයක් නැහැ මම ඒ ගැන බලාගෙන ඉන්නවා විතරයි. එහෙමම ඒ සිතුවිලි රටාව ගලාගෙන යන දිහා බලාගෙන ඉන්නකොට ආයි එක්කෝ වේදනාවකට හිතවිල්ලකට මේ හිතවිල්ල ගැස්සීමක් එක්කලා ආයි මට හුස්ම රැල්ල ආයි මතුවෙනවා. එතකොට ආයි හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට අර ඉස්සෙල්ලා විදියටම හුස්ම රැල්ල ගෙවිගෙන ගිහිල්ලා ආයි විනාඩි 4ක් 5ක්
කිසිම දෙයක් නොදැනී ගිහිල්ලා ආයි මට මේ ගැස්සීමක් එක්කලා මතුවෙන්නේ සිතිවිලි රටාවක් ගලාගෙන යන දිහා. ඒ විදිහට අපේ ආමඳුරනේ ඒ තුන් ආකාරයක් චක්‍ර තුනක් විදිහට ගෙවුණා. පැයක් පරියංක භාවනාව සිදු කරගන්න ලැබුණා. ඉතින් ඔබ වහන්සේගේ උතුම් අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා. මාගේ භාවනාව තව තවත් දියුණු කරගන්න. වෝකින් අපේ ආමඳුර. හොඳයි. ඒකේ පරියංකේදී තමන්ට මොනවාක්වත් දැනෙන්නේ නැති බව දැනුණා කියලා තියෙනවා. ඉතින් අන්න ඒක හරි කිව්වට ඔය කට වචනෙට ඔක ඇත්තටම කොහොමද මොකවත් නැති බව දැනෙන්නේ? ඇති බව දැනෙන එක නම් තේරෙනවා. ඉතින් ඇති බවට නැති බව ඇති බවට සාපේක්ෂව නැති බව දැනෙන හැටි පොඩ්ඩක් දැක ගන්න අසුළු යන්න බලන්න. ඊට පස්සේ අපිට තේරෙයි මොලේ තියෙනවා එහෙම මේ හැකියාවක්. ඇති දේ ඇති හැටියෙන් දැකීම වගේම ඒ දේ නැති බවක් දැනෙනවා. හරි අමාරු එක විස්තර කරන්න. හැබැයි ඒක හරිම ආධ්‍යාත්මිකයි. ඒක හරිම ආගමිකයි. ඉතින් මේ දන්න දේවල් වලට මත් වෙලා ඉන්න නිසා අපිට කවදාකවත් ඒ නොදැනීම පිළිබඳ දැනීමට කවදාකවත් දොර කවුළු විවෘත වෙන්නේ අපි එදිනදා කඹරන ජීවිතේ. භාවනා කරනකොට මේක හම්බ වෙනවා. ඉතින් ඒක අගය කරන්නයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා අනිත් දවසේ මේ වගේ දේවල් වල ගෙවි යෑමක් අඩවීමක් වෙනස් වීමක් වෙනකොට ඌ අතරමැද අනන්ත අප්‍රමාණ වාර ගානක් දැනීම අතරමැද අප්‍රමාණ වාර ගානක් නොදැනීම සිද්ධ වෙන බව සිද්ධ වෙනවා. අනේ ඒක මගේ භාවනාවට සතියේට නැත්තම් නිරීක්ෂණයට ලක් වේවා කියලා කරගෙන යන්න. ඒක මේ තමන්ගේම හිතේ යටි හිතේ එහෙම නැත්තම් නොදැක්ක පැත්තකට ජනෙල් කවුළු විවෘත වීමක් වෙනවා. සමහර මේකට බයයි. නැත්නම් ඔය කියන කෙනාට එහෙම බය වෙන්න දෙයක් නැහැ පුෂ්ප කුමාරට. දැන් කරලා තියෙනවානේ අනිත් දවසේ ඒකට ලෑස්තිලා යන්න. ඔය පේන දේ පේන විදිහට විස්තර කරන්න නොපේන දේ අරුමයක් ආශ්චර්යයක් නෙමෙයි තියෙන එකක්. මම ඒක දැනගත්තේ කොහොමද කියන එක කියන්න බෑ. ඒකට ඔයගේ රචනා ශිල්පයේ 아무තු නැම්මක් ගන්න. හොඳයි. එහෙමයි. බෝපින් ආමතුනේ. තෙරුවන් සරණයි. වෙන ලිඛිත ප්‍රශ්න ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න නැති බබයි පේන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි එවනම් ධර්මදේශනා සඳහා ඉඩ සැලසමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සේට. හොඳයි. බොහොමකින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ධම්මගුත්තු ස්වාමීන් ආරාධනා කරනවා ඉදිරියට මේක පවත්වාගෙන යන්නේ කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැයි තෙරුවන් සරණයි සිල් දිනාටම අපි එන අද ධර්මදේශනාව සඳහා ලෑස්ති වෙලා සිල් දිනාව සාදුකාරයක් දෙන්න ධර්මදේශනාව සඳහා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහෝ දුක්ඛෝ කෝ අයං කායෝ බහෝ ආදීනෝ ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජಂತಿ. හොඳයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි දැන් අද තුන්වෙනි සති දවසට වෙන්න මේ ගිරිමානන්ද සූත්‍රය සාකච්ඡා කරගෙන යනවා. මම හිතන්නේ මේ හැමෝම ඉස්සර ඉඳලම දිගටම සහභාගී වෙච්ච පිරිසක් නිසා විශේෂයෙන් මතක් කරන්න උවමනාවක් නැතුව ඇති. ඒ වුණාට මේ පොඩි කියන්නේ මුලින් ඉඳලා වගේ පොඩි මතක් කිරීමක් කරොත් අපි මේ පහුගිය දවස් දෙකේ සාකච්ඡා කරේ මොනවද කියලා පොඩි මතක් කිරීමක් කරොත් ඇත්තටම කලින් අර එක්කෙනෙක් මේ වාර්තාවේදීත් හොඳට ලස්සනට පැහැදිලි කරලා තියුණා. ඒකටම තව පොඩි දේවල් ටිකක් එකතු කරොත් අපි මෙහෙම මේ විදියට මේ බෞද්ධ විදියට අපි ගොඩක් වෙලාවට මේ වගේ අසනීප තත්ත්ව රෝග තත්ත්ව ඇති වුනහම පිරිත් සජ්ජායනා වගේ දේවල්ට පුරුදු වෙලා තියෙනවා. ඒ පිරිත් සජ්ජායනා කරද්දී ඒක අර නිකම්ම පුරුද්දක් විදියට නිකම්ම සජ්ජායනා කරන වෙනුවට මේක තේරුම් අරගෙන ඒ තේරුමෙන් අපිට මොන හරි අපේ ජීවිතයට මොන හරි එකතු කරන ගමන් ඒ වගේම සිහියෙන් ඒ දේ කරොත් අපිට ආනිසංස 3ක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ අනුව තමයි අපි මේ සිහියෙන් මේක පිරිත් සජ්ජායනා කරන විදිය සහ ඊළාට මේ පිරිත්
කීපයක් අපි තෝරගෙන මේවයි තියෙන ඇත්තටම කරන්න නිකම්ම සජ්ජායනා කළා නිකන් ඉන්නවද? ඊට අමතරව මේ අඩංගු දේ අපේ ජීවිතයට එකතු කරගෙන අපේ විමුක්තිය සඳහා මේක ප්‍රයෝජනයට ගන්න කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරගෙන හිටියේ. එතකොට ඒ විදිහට අපි ගිරිමානන්ද සූත්‍රයට ආවා. ගිරිමානන්ද සූත්‍රයේදීත් මේ අසනීප වෙච්ච ගිරිමානන්ද සායණහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අසනීප ගැන අහන්නේ මොකද්ද ලෙඩේ කියලාවත් නිකමටවත් අහන්නේ නැහනේ. මේ මහා කරුණාවන්ත බුදුරජාණන් වහන්සේ ලෙඩේවත් අහන්නේ නැතුව කියන්නේ මෙන්න මේ සංඥා 10 වඩන්න කියලා විතරයි. අසනීපයක් වුණත් මේ කරන්න තියෙන්නේ මේ අපි සංසාරය බැලුවොත් සංසාරේ අපි කොච්චර දුර මේ සංසාරේ කෙලවරක් නැහනේ. මේ ලෙඩ කී සැරයක් හැදිලාද? ඒ වගේම මේ කෙලවරක් නැති සංසාරේ අපි කොරෝනා කියලා ගත්තත් කොරෝනා කියන ලෙඩෙත් අපිට අනන්ත වාරයක් හැදිලා ඇති. ඒවෙන් මැරිලා ඇති. ඒ වගේම ඒක නිසා මේ ලෙඩ කියන එක මොකක් වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු රෝග වලින් නිදහස් වෙලා සම්පූර්ණ විමුක්තිය ලබා ගන්න විදියක් තමයි අසනීප වෙච්ච කෙනෙකුට උනත් දේශනා කරන්නේ අන්න ඒක තමයි. ඉතින් මේ විදියට අපි ගිරිමානන්ද සූත්‍රයේත් මේ විදියට වඩන්න ඕන සංඥා 10ක් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ මේ සංඥා 10 ගැන වෙන වෙනම අනිත්‍ය සංඥා මොනවද, අනාත්ම සංඥා මොනවද, අසුභ සංඥා මොකක්ද කියලා අපි පුළුවන් විදිහට පැහැදිලි කරගෙන ආවා. දැන් අද තියෙන්නේ අපිට ආදීනව සංඥා කියන එක මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න තමයි අද හදන්නේ. එතකොට මේක තමයි අතර මේ සූත්‍රය ගත්තොත් මේක බුදුරජාණන් වහන්සේගේ අමුතු විලාසයක් මේකෙන් තේරු ගන්න පුළුවන්. මොකද මේ ආදීනව සංඥා පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ බොහෝ දුක්ඛකෝ අයංකාය කියලා මේ ශරීරය මෙතකොටත් කතා කරන්නේ අපි කලින් අසුභ සංඥාවේදී කතා කරා වගේ මේ කය ගැන මේකෙදිත් කතා කරන්නේ. මේ කයේ බොහෝ දුක්ඛ ආදීනව තියෙනවා කියලා මෙන්න මෙහෙම මොන වගේ මේ විදිහට ආබාධ ගොඩක් ඇති වෙන්න පුළුවන් කියලා මෙන්න මෙහෙම සෙය්‍යතිද මොන වගේද කියලා ලෙඩ ලිස්ට් එකක් කියන බුදුරජාණන් වහන්සේ. ඒ ලෙඩ 50 ගානක විතර ලිස්ට් එකක් කියාගෙන යනවා මෙන්න මේ අසනීප වෙලා ලෙඩ වෙලා ඉන්න මේ ස්වාමින්වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ තවත් ලෙඩ තියෙනවා කියලා වගේ ලෙඩ ලිස්ට් එකක් කියාගෙන යනවා. ඒක නිකන් අර සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේ මේ ලෙඩ වෙච්ච සායණහන්සේට කියනවා ඕ හැදිච්ච එකත් ලෙඩක්ද මල්ලි මෙන්න මේවනේ හැදෙනවා නම් සුපිරි ලෙඩ කියලා වගේ නිකන් අර නෝන්ඩියක් දානවා වගේ වැඩක් තමයි මෙතෙන්දි කරන්නේ. කියලා මේ ලෙඩ ලිස්ට් එකක් කියාගෙන මුලින්ම චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඇහි ලෙඩ, කනේ ලෙඩ, දිවේ ලෙඩ, කයේ ලෙඩ එහෙම කියලා මුලින්ම පටන්ගෙන ඊළාට ඊට වඩා ටික වැඩි රෝග ගැන කියනවා. කාසෝ, සාසෝ, පීනාසෝ, ඩහෝජරෝ. ඒ කියන්නේ ඒ කාලේ තිබුණට ලෙඩ ගොඩක් ලෙඩ නම් ලිස්ට් එකක්. ඉතින් ඇත්තටම මේවා දැනටත් තියෙනවා. මේවා ගත්තොත් ෂය රෝගේ, කුෂ්ඨය, දද ඊළාට පිලාසෝ, අපමාරෝ, ඒ වගේ ලෝහිත මදුමේහ, පිළිකා, බගන්දලා ඒ වගේ ගොඩක් අර මුලින්ම පටන් ගන්න ඇහි රෝග, කනේ රෝග වගේ ටික වෙලාවක් යනකොට ඒක ටික පිළිවෙලට මේ දරුණු රෝග වලට හැරෙනවා. ඊළාට ආයෙත් අන්තිමට යනකොට කියනවා ආයෙත් අඩු වෙලා ගිහිල්ලා ඒකේ ඊළාට කියනවා පිත්ත සමුට්ඨාන, පිත නිසා හැදෙන ලෙඩ, සෙම නිසා හැදෙන ලෙඩ, වාතය නිසා හැදෙන ලෙඩ, ඊළාට විසම පරිහාරජ අපි මේ වෙනස් අපිට අවශ්‍ය නැති විදියට වැඩි දේවල් කරන්න ගිහිල්ලා හදා ගන්න ලෙඩ, උතුපරිණාමජා මේ ඍතු වෙනස් වීම නිසා උෂ්ණය, ඊළාට උෂ්ණය, සීතය, ඊළාට බඩගිනි, පිපාසාව, මල මුත්‍රා කිරීම වගේ එහෙම ඒවත් ලෙඩ ගොඩට තමයි මේ බුදුරජාණන් වහන්සේ එකතු කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලෙඩ ගොඩක් ලිස්ට් එකක් කියලා දෙනවා. මෙන්න මේවා තමයි මේ ශරීරයේ තියෙන ආදීනව කියලා. මේ ලෙඩ වෙලා ඉන්න සායණහන්සේකට මෙන්න මේ වගේ ලෙඩත් හැදෙන්න පුළුවන්. මෙන්න මෙච්චර ආදීනව තියෙන මේ ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙකුට කවුරු හරි කෙනෙක් ශරීරයක් දරාගෙන ඉන්නෝ නම් එයාට මේ අර පැකේජ් එකක් විදිහට මෙන්න මේ ආදීනව ටිකත් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෙඩ වෙලා ඉන්න කෙනාටත් කියන්නේ. එතකොට අර
දැන් අපි ගත්තොත් මේ අපේ ලොකු සාංශ ගොඩක් වෙලාවට කියන්නේ අර පැමිණි දුක් පැණි රසයිලාට තියෙන ලෙඩේ හොඳ උඩින්ම ලොකුවට බාර ගන්න කියලා. ඒ කියන්නේ ඇහි ලෙඩක් තියෙනවා නම් ඇහි වෙන ලෙඩක් මුකුත් නැහැ. කනේ ලෙඩක් තියෙනවා නම් ඒක තමයි ලෙඩේ. අනිත් ලෙඩ කිසිම දෙයක් නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලොකුවට ලෙඩේ උස්සගෙන ලොකුවට ඉන්න මේ ගිරිමානන්ද සායනහසට කියන්නේ ඕකත් ලෙඩක්ද මෙන්න හැදෙනවා නම් මේ මීටත් වඩා තව දරුණු ලෙඩ ඕන තරම් තියෙනවා. ඒ වගේම දැන් අපිට ගත්තත් දැන් මටත් මේ ලෙඩ සංසාරේ පුරා මේ ලෙඩ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම හැදිලා ඇති. මොකද දිග සංසාරේ කෙලවරක් කියන්න බෑනේ අපි. මේ දැන් අපි ඉපදුන දවසේ ඉඳලා බැලුවත් අපිට කොච්චර ලෙඩ හැදිලා තියෙනවද? හෙම්බිරිස්සාව එහෙම ඕන තරම් හැදිලා තියෙනවා. උණ බඩේ අමාරු තව එක එක වර්ගවල ලෙඩ අපිට දැන වෙනකොටත් හැදිලා තියෙනවනේ. ඉතින් මේ අවුරුදු කීපෙදී මෙහෙමනම් මේ කෙලවරක් නැති සංසාරේ අපිට හැදිච්ච නැති ලෙඩක් නැතුව ඇති. ඒ කියන්නේ අපි මේ ශරීරයක් දරනවා නම් අනිවාර්යව මේකත් එක්ක ලෙඩ ගොඩක් තමයි තියෙන්නේ. එතකොට ලෙඩ හැදෙන්නේ මේ මගේ ශරීරේ. වෙන කොහෙවත් නෙවෙයි. වෙන අයටත් ලෙඩ හැදෙනවා ඇති. ඒ වුණාට මට ප්‍රශ්නේ තියෙන්නේ මගේ ශරීරේ ලෙඩ හැදෙනකොටනේ. ඒ කියන්නේ මගේ ශරීරේ ලෙඩ හැදෙනවා. එතකොට ලෙඩ හැදෙන්නේ කොයි වෙලාවෙද කියලා බැලුවොත් දැන් අපිට ඇහුවොත් මතකයි මට ගිය සතියේ මෙහෙම ලෙඩක් හැදුනා ඊළඟ මාස ගානකට කලින් මෙහෙම එකක් තියුණා එහෙම අපි කියනවා අතීතයේදී හැදිච්ච ලෙඩ ගැන කියනවා. ඒ වගේම අනාගතයේදී සමහරට කොරෝනා හැදෙන්නත් පුළුවන්. හරි වෙන මොනවා හරි හැදෙන්න පුළුවන්. ඒ වුණාට දැන් බැලුවොත් දැන් මගේ ලෙඩක් නැද්ද මොකක් හරි? හැමතිස්සෙම අපේ මේ ශරීරේ මොකක් හරි ලෙඩක් තියෙනවා නේද? ඒ කියන්නේ දැන් ප්‍රෙෂර් ගත්තොත් ප්‍රෙෂර් එක හැමතිස්සෙම අඩු වැඩි වෙනවා. අපි මේ ડોක්ටර්ස්ලා කියනවා මෙන්න මේ රේන්ජ් එකේ තිබුණොත් හොඳයි කියලා. ඒ වුණාට ඒ රේන්ජ් එක කවුද මේ හරියට කියලා තියෙන්නේ මේක හොඳයි මේක නරකයිද? අපි කියලා මේ නිකන් මේ පනවගත්තු එකක් නේ මේක හොඳයි කියලා. ඒ වුණාට මේ ශරීරය හැමතිස්සෙම ප්‍රෙෂර් එක අඩු වැඩි වෙනවා. ඊළාට අපි ඊළාට ගත්තොත් මේ සිංහල විදියට ගත්තොත් වාත පිත්ත සෙම කියලා නේ ගන්න. මේක එක වේද මහත්තයෙක් කියන මේ වාපිත් සෙම් බැලන්ස් කරලා තියාගන්න එක හරියට ටීක් බෝල තුනක් එක පිට එක බැලන්ස් කරලා තියාගන්නවා වගේ. අපිට බැලුවොත් තේරෙනවා ටීක් බෝල තුනක් එක පිට එක තියාගන්න හරි අමාරුයි නේ. බැලන්ස් කරලා තියාගන්න බෑනේ කොහොම හරි එකක් වැටෙන්න යනවා. දැන් වාතයට හොඳ කෑම જાතියක් කෑවොත් ඒක සෙමට හරි පිත්තට හොඳ නැති වෙන්න පුළුවන්. පිත්තට හොඳ මොකක් හරි දෙයක් කරත් ඒක සෙමට වාතයට හොඳ නැති වෙනවා. මෙන්න මේ විදිහට මේක එක විදිහට බැලන්ස් කරලා තියාගන්න හරිම අමාරුයි. ඒ කියන්නේ මේ අපේ ශරීරයේ මේ ලෙඩ හැදෙන්නේ කොයි වෙලාවද කියලා බැලුවොත් මේ දැනුත් අපිට ලෙඩක් තියෙනවා. ඒ මොනවා නැතත් බඩගින්න වතුර තිබහා තියෙනවනේ. මල මුත්‍රා කරන්න අවශ්‍යතාවය එනවනේ. ඒකත් ලෙඩක් විදියට. දැන් මෙන්න මේ විදියට සැලකුවාම අපිට මේ ලෙඩ හැදෙන්නේ මෙන්න මේ මොහොතේ ලෙඩක් තියෙනවා. අර වගේ කොරෝනා හරි ලොකු ලෙඩක් මේ මොහොතේ නැති වුණාට අර සම්මත කරගත්තු ලොකු ලෙඩක් නැති වුණාට මේ මොහොතේ මොකක් හරි ලෙඩක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ ලෙඩ හැදෙන්නේ මට ලෙඩ හැදෙනවා මෙන්න මේ මොහොතේ ලෙඩ හැදෙනවා. එතකොට මේක දැනගන්න නම් මමත් එක්ක මේ මොහොතේ මගේ ශරීරයේත් එක්ක හිටියොත් මෙන්න මේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් නේද? එහෙම නැත්නම් අනුන්ගේ කයවල් ගැන දැන් අපි කෙනෙකුට හිතන්න පුළුවන් මේ කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන කොහෙට හරි ගිහිල්ලා අනුන්ගේ ලෙඩ බලන්න පුළුවන්. දැන් කොරෝනා අප්ඩේට් බැලුවොත් මෙච්චර ගාණක් මැරිලා තියෙනවා මෙච්චර ලෝකෙ මෙහෙමයි එහෙම කියලා අනුන්ගේ ලෙඩ බලන්න පුළුවන්. ඒ වුණාට මගේ පැත්තට හැරිලා බැලුවොත් මගේ ශරීරයේ මේ මොහොතේත් ලෙඩක් තියෙනවා මොකක් හරි. එකක් නෙවෙයි ගොඩාක් තියෙනවා. අපි ඒකෙන් වැඩිම ලොකු එක තමයි අල්ලගෙන අපි මේක මට මෙහෙම තියෙනවා කියලා අල්ලන් ඉන්නේ. ඒ වුණාට මේ මොහොතේත් අපිට මොන හරි ලෙඩ ගොඩාක් තියෙනවා. ඊළාට එහෙම බැලුවා මේ අපි මේ මමත් එක්ක මෙන්න මෙතෙන්ට આવොත් සතිය පිහිටවා ගත්තොත් මගේ ශරීරයේ මෙන්න මේකේ යථා ස්වභාවය මටම තේරුම් ගන්න පුළුවන්. එතකොට කවුරුවත් කියලා දුන්නේ නැති වුණත් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේක කියන්නේ මේ බුදුහාමුදුරුවෝ හදපු ලෙඩ නෙවෙයි මේවා. මේ ලෝකේ ස්වභාවය මේකයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. මෙන්න මේ තමන්ගේ ශරීරයත් එක්ක හිටියොත් මෙන්න මේ යථා ස්වභාවය මටම තේරුම් ගන්න පුළුවන් කියලා. කවුරුවත් ඇවිල්ලා මේක කියන්න ඕනේ මේක ඇත්තටම අපේ ශරීරය විසින් අපිට හැම මොහොතේදීම මේ ඇඟට ඇන ඇන කියලා දෙනවා මෙන්න මේක උඹ ලෙඩෙක්
මෙන්න දැනුත් ලෙඩක් තියෙනවා, මේ වෙලාවෙත් තියුණා, ඉස්සරහත් තියුණා, අනාගතයටත් හැදෙන්න පුළුවන් කියලා මේ සබාධම විසින් අපිට හැමතිස්සෙම කියලා දෙනවා. ඒ වුණාට අපි මේ මොකක්වත් නොතේරෙන මෝඩය බූරුව විදියට මේව ගණන් ගන්න නැතුව අර සබාධමෙන් දෙන පණිවිඩය ගණන් ගන්න නැතුව අපි ඔය අනුන්ගේ කයවල් දිහා බලනවා, වෙන දේවල් බලනවා. එහෙම නැත්නම් අතීතය ගැන බලනවා, අනාගතය ගැන බලනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ මොහොත අතහැරිලා අපිට මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න බැරි තත්ත්වයට අපිපත් වෙනවා නේද? ඒක නිසා මෙන්න මේ යථා ස්වභාවය ආදීනව තේරුම් ගන්න නම් මෙන්න මේ මොහොතේ මගේ කයත් එක්ක හිටියානම් මෙන්න මේ ආදීනව මටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි මෙන්න මේ මොහොතේ මාත් එක්ක ඉන්නකොට මගේ ශරීරයේ මොකක් හරි චූටි වෙනසක් වෙනකොට ඒක කලින්ම තේරුම් ගන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් හෙම්බිරිස්සාවක් හැදෙනවා කියලා. මේ සිහියෙන් ඉන්න කෙනාට හෙම්බිරිස්සාව හැදීගෙන එද්දිම තේරෙනවා මේ නහය අග මොකක් හරි වෙනසක් වෙනවා. එහෙම නැත්නම් ඔළුවේ නලල වගේ ප්‍රදේශයක් එක්කුමක් වගේ මොකක් හරි උගර අමාරුවක් වගේ මේක හැදීගෙන එද්දිම අර වෛරස් එක ඇවිල්ලා ඒක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නෙද්දිම මේ ඇඟත් එක්ක මේ මොහොතේ සිහියේ ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ මොකක් හරි වෙනසක් වෙනවා. වෙනසක් වෙනවා කියලා තේරුම් අරගෙන ඒකට ප්‍රතිකර්මයක් කලින්ම කරන්න පුළුවන්. අර ලෙඩේ හැදිලා ගොඩක් අසාධ්‍ය වෙනකොට උනාට පස්සේ ප්‍රතිකර්ම කරනවට වඩා හැදීගෙන එද්දිම සිහියෙන් ඉන්න කෙනාට ලැබෙන ලාභයක් තමයි මෙන්න මේක. දැන් මෙහෙම එකක් එන්න පුළුවන්, මගේ මේ වෙනසක් වෙනවා කියලා මටම තේරෙනවා. ඒකට ප්‍රතිකර්මයක් මටම තෝරගන්න පුළුවන්. අන්න ඒක තමයි සිහියෙන් ඉන්න කෙනෙකුට තව ලැබෙන ප්‍රතිලාභයක් තමයි මේක. මේ ස්වභාවය මගේ ඇත්තටම මේක දුකක් දරතයක් ආදීනමයක් කියලා තමන් තේරුම් ගන්න අතරෙදිම මෙන්න මේකේ මොනක් හරි එකක් දරුණු ලෙඩක් හැදීගෙන එද්දිත් තමන්ටම තේරුම් ගන්න පුළුවන් මේ මොකක් හරි වෙනසක් වෙනවා. ඒක නිසා මට මේක ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් කියලා. දැන් මේ ලෙඩ තිබුණා කියලා දැන් බුදුහාමුදුරුවොත් අසනීප වලට බෙහෙත් අරගෙන තියෙනවා. ඒ කියන්නේ බුදු වුණාට පස්සෙත් ලෙඩ වෙලක් තියෙනවා. ඒ වගේම අසනීප වල බෙහෙතුත් අරගෙන තියෙනවා. ඉතින් එහෙම කියලා බුදුහාමුදුරුවෝ මේ ලෙඩ ලිස්ට් එකක් කියලා මේ අනේ දුකයි අනිත්‍යයි මේ ආදීනමයි කියලා ඔළුවේ අත ගහගෙන නිකන් ඉන්න කියන එක නෙවෙයි කියන්නේ. මෙන්න මේ යථා ස්වභාවය එක විදියකින් තේරුම් අරගෙන මමෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ ශරීරයක් දරනවා නම් මේක තමයි ස්වභාවය. එහෙම ඒක නිසා මෙන්න මේ මමයාගෙන් වෙන් වෙන්න ඕන කියන අදහසත් ඉදිරියට ගන්න අතරෙම මේක පවත්වා ගැනීම සඳහා සමහර වෙලාවට බෙහෙතුත් අරගෙන තියෙනවා. අනේ දෙකම අපිට බැලන්ස් කරගෙන යන්න පුළුවන්. මේ අපි සිහියෙන් ඉන්නවා නම් මමත් එක්ක. ඒ වගේම මේ ආදීනව සංඥා මේ විදිහට වැඩි කරලා පෙන්වන්නේ මේ ලෙඩ මෙහෙම තියෙන නිසා මේ මමයාගෙන් වෙන් වෙලා මේකෙන් විමුක්තිය මේකෙන් වෙන්වීම නිසා අපිට ලැබෙන විමුක්තියට තමන්පත් වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේක තව මේ ලෙඩ විතරක් නෙවෙයි තව ඕන තරම් මේ විදිහට එක එක වර්ගවල ලෙඩ තියෙනවා. ඕක තමයි මේ ස්වභාවය කියන එක තේරුම් කර දෙන එකක් තමයි මේ ආදීනව සංඥාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඔහොම ගත්තාම දැන් අපිට මේ විදිහට කියලා දෙනකොට මෙහෙම තේරෙනවා ඇත්තටම මේ ශරීරය මේක දරාගෙන ඉන්න හොඳ නැති. ඒ වුණාට අපි ඇත්තටම අපේ ජීවිතය බැලුවහම අපි මේ විදියට වැඩ කරනවද කියලා නිකමට හරි බැලුවත් අපි මේ විදියට තේරුණා මේ තේරුම් ගන්න පුළුවන් පොඩි දරුවෙකුට උනත් මේ මගේ ශරීරය ලෙඩ වෙන ආදීනව තැනක් කියලා. ඒ වුණාට සාමාන්‍ය ලෝකේ ගත්තොත් මේ මගේ ශරීරයත් මෙච්චර ලෙඩ වෙන විනාශ වෙන අසුබ දෙයක් වුණත් අපි කරන්නේ මොකද්ද? පොඩි ළමයෙකුටත් වැඩි වියපත් වෙනකොට දෙමව්පිය මොකද්ද කියන්නේ? විවාහයක් කරගන්න. ගෑනු කෙනෙක් නම් පිරිමියෙක් එක්ක යන, පිරිමි කෙනෙක් නම් ගෑනු කෙනෙක් එක්ක. එතෙන්දි වෙන්නේ මොකද්ද? මේ මමත් මේ වගේ කුණු වෙන ලෙඩ වෙන ශරීරයක් වෙලා ඒ වගේම කුණු වෙන ලෙඩ වෙන එකක් තව එකට ගැට ගහ ගන්නවා. මොකද්ද මේ පෝරුවේ ඉඳලා මොනවාද අතපැන්වක් කරලා තවත් මේ මං වගේම තවත් කුණු වෙන ලෙඩ වෙන එකක් තමයි ගෙන්න ගන්න නේද? ඒ මාදිවට තව ඊළඟට ළමයිත් හදන. ඒ ළමයිත් ওই වගේම කුණු වෙන ලෙඩ වෙන ඒවා තමයි. ඒ தත්ත්වය ඉක්මවපු කෙනෙක් නැහැනේ.
ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් මේක මේ අගතිගාමී එහෙම නැත්නම් මේ පසුගාමී අදහසක් කියන්න පුළුවන්. ඒ වුණාට ඒකේ යථාර්ථභාවය තමයි මේ මමයා කුණු වෙන ලෙඩ වෙන කෙනෙක් නම් අපි තව ඒ වගේම මම වගේම කුණු වෙන ලෙඩ වෙන තව ශරීරයක් මේ හොඳයි කියලා ඒ තව එකතු වෙන එකද හොඳ මේවෙන් සම්පූර්ණ වෙන් වෙන එකද වැඩියෙන් හොඳ කියන එක Tamanටම තේරුම් ගන්න ඕන. ඒ වුණාට මේ ලෝකෙන් කියන්නේ අරවා තමයි පාටි දාන්න හොඳ. දැන් ළමෙක් ඉපදුන දවසට ඒක තව බර්ත්ඩේ පාටි දානවා. ඇත්තට මේ මොකද්ද මේ ඉපදුන දවස කියන්නේ යා කියන්නේ මේ අර කුණු ශරීරයක් අරගෙන මේ මව කුසෙන් එළියට ආපු දවස. ඉතින් ඉපදෙනකොටම ලෙඩ ගොඩක් නේ. ඉතින් එහෙම ලෙඩ ගොඩකට තව හොඳයි කියලා අපි බාර ගන්න ඕනේ. ඒක වෙලා තියෙන්නේ අපි මේ සමාජයේ විසින්ම අපි ජීවත් වෙන පරිසරයේ විසින්ම අපිට කියලා දෙන මේක තමයි හොඳ දේ. මේක ලෙඩ වෙන කුණු වෙන එකක් බාරගෙන මේක දරාගෙන ඉන්න එක තමයි හොඳ වැඩේ කියලා. ඉතින් අපේ මේ නොදැනුවත්කම නිසා ඉස්සරහට පරම්පරාවට මේක තමයි හොඳ කියලා අරගෙන යනවා. ඒ වුණාට බුදු කෙනෙක් පහළ වෙලා තමයි කියන්නේ මෙන්න මේකේ යථා ස්වභාවය මෙන්න මේ වගේ දෙකක්. ඒක නිසා මෙන්න මේකෙන් අයින් වෙන එක තමයි නුවණක් තියෙන කෙනෙක් කරන්න ඕන කියන. ඒ කියන්නේ ලෙඩ වුණත් මේ වගේ අසනීපයක් වෙලා හිටියත් එහෙම නැත්නම් සතුටෙන් ඉන්න කාලෙක වෙලාවක වුණත් මේ තමන්ගේ ශරීරය මේ වගේ කුණු වෙන ලෙඩ වෙන දෙයක් කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන් නම් මේ තමන්ටම පුළුවන් මේකෙන් අයින් වෙන්න. අයින් වෙලා තමන්ගේ විමුක්තිය තමන්ටම හදා ගන්න. මේක තමයි මේ ආදීනව සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ ආදීනව සංඥාවට පස්සේ ඊළඟට දේශනා කරන පහාන සංඥාව. පහාන සංඥාවට එද්දී දැන් මෙච්චර වෙලා අපි අනිත්‍ය සංඥාවේදී නම් පංචස්කන්ධය ගැනනේ කතා කරන්නේ. ඊට පස්සේ අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා මේ තුනේදීම මේ ශරීරය ගැන කතා කරේ. එහෙම නැත්නම් රූප ගැන. නාම ගැන කතා කරේ නැහැනේ. එතකොට රූප ගැන කතා කරද්දී මේ තුනේදීම මේ ගත්තොත් කායානුපස්සනාව වගේ දෙයක් ඒ පැත්තට වැඩියෙන් යොමු වෙලා කියන එක තමයි පෙන්වන්නේ. අද අනත්ත් සංඥායේත් ගත්තේ අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි අනාත්ම ස්වභාවය තේරුම් ගන්න. ඒ කියන්නේ ශරීරය මුල් කරගෙන. ඊළඟට අසුභ සංඥායේදී ගත්තත් මේ ශරීරය එක එක කොටස් වලට වෙන් කරගෙන ඒවයි මම එක්ක ඉන්නවද මේක හොඳයිද නරකයිද කියලා තේරුම් ගන්න. ආදීනව සංඥායේදී මෙන්න මේ වගේ ලෙඩ වෙන කුණු වෙන මේ ආදීනවයක් තියෙන දෙයක් කියලා ශරීරය ගැන තමයි බුදුරජාණන් වහන්සේ වැඩියෙන් ප්‍රකාශ කරේ. ඊළඟට පහාන සංඥාවට එනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. මෙන්න මේ විදිහට උපදුන කාම විතක්ක ඒ කාම විතක්කයක් ඉපදුනහම ඒ කාම විතක්කය අදිවාසනය කරන. ඒකට ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. ඊළාට ඒක ඇති වුණ එක ගැන ඉවසීමක් කරන්නේ. ඒ කියන්නේ ඉවසනවා කියන්නේ ඒකට වටිනාකමක් ඒක හොඳයි කියලා බාරගන්නේ නැතුව ඒකෙන් අයින් වෙන්න. ඒකෙන් ගැලවෙන්න. ඒ වගේම අනාගතයේදීත් ඒ වගේ කාම විතර්ක නොවන විදියට වග බලා ගන්න තමයි මෙන්න මේ විදියට දේශනා කරන්නේ. ඒ විදියට කාම විතක්ක වගේ නෙවෙයි. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා තුනට වෙන් කළා. ඊළඟට අන්තිමටම කියන uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. මෙන්න මේ විදිහ උපන් හැම පව් අකුසල් ධර්මයක්ම අර විදියට නොඉවසලා ඒවා ඇති වෙන එක වළක්වා ගන්න. ඒ වගේම අනාගතයේදීත් ඇති නොවන විදියට වළක්වාගෙන අනාගතයේදීත් ඒ නොවන විදියට වැඩ කරගන්නවා. මෙන්න මෙතෙන්දී එනකොට මේක කෙලින්ම අර කායානුපස්සනාවේ ඉඳලා අනිත් පැත්තට හැරිලා චිත්තානුපස්සනාව පැත්තට හැරිලා නේද? දැන් මුලින් අපේ කය දිහා බලාගෙන හිටියා. ඒක කයේ ටික දුරක් යනකොට මේ කයේ තියෙන ස්වභාවයත් එක්ක හිත තැම්පත් වෙනවා. මේ කයත් එක්ක ඉන්නකොට. අන්නේ තැම්පත් වෙනකොට මේ ඉබේම අපේ හිතේ තියෙන ස්වභාවයලුත් තේරුම් ගන්න මට්ටමට ටික ටික දියුණු වෙනවා.
අන්න එතකොට තමයි මෙන්න මේ වගේ කාම විතර්කයක් ඇති වුණාද, එහෙම නැත්නම් තරහක් ඇති වුණාද, එහෙම නැත්නම් කෙනෙක් විනාශ කරන්න, ඒ වගේ අකුසලයක් ඇති වුණාද, මෙන්න මේ සියලුම උපන් හැම අකුසලයක්ම Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න නම් මොකද්ද ඉන්න ඕනේ? මේ මොහොතේ මමත් එක්ක ඉන්න ඕනේ. දැන් අපි කලින් ඒවා මේ මොහොතේ මගේ ඇඟත් එක්ක හිටියා. දැන් මේ මොහොතේ මගේ හිතේ ඇති වෙන ස්වභාවය තේරුම් ගන්න එක තමයි මේ පහාන සංඥාවේදී කරන්න ඕනේ. දැන් මට කාම විතක්කයක් ආවද කියලා එක දැනගත්තොත් නේ ඒක නැති කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. කාම විතක්කයක් එන බව මේ මුලදීම දැනගන්න නම් එතෙන්දිත් අපි කරන්න ඕනේ මේ මොහොතේ සිහියෙන් ඉන්න ඕනේ. මමත් එක්ක ඉන්න ඕනේ. එහෙම නැත්නම් වෙන දේවල් කතා කර වෙන දේවල් ගැන සිහියෙන් හිටියොත් මට කාම විතක්කයක් ආවද කියලා තේරෙන්නේ නැහැ. කාම විතක්කේ තේරුම් ගන්න නම් මමත් එක්ක මේ මොහොතේ ඉන්න ඕන. ඒ මමත් එක්ක මේ මොහොතේ ඉන්න නම් කෙනෙකුට පුළුවන් මීට කලින් සංසාරේ මේ චිත්තානුපස්සනාව ගොඩාක් දියුණු කරපු කෙනෙකුට නම් එකපාරට දවසෙන් දෙකෙන් මේ විදියට චිත්තානුපස්සනාව පැත්තට යන්න පුළුවන්. ඒ වුණාට හැමෝටම ඕක හරියටම අපි දන්නේ නැහැනේ අපි සංසාරේ මොනවද පුරුදු කරලා තියෙන්නේ කියලා. කායානුපස්සනාවත් එක්ක මේ කයත් එක්ක මේ කය නැංගුරමක් කරගත්තොත් ඒ කෙනාට මේ කයත් එක්ක කාලයක් ඉන්නකොට මේක ස්වභාවය තේරුම් මේක හිත කාම් ඩවුන් වෙලා මෙන්න මේක හිතේ ස්වභාවයත් තේරුම් ගන්න පුළුවන් මට්ටමට චිත්තානුපස්සනාවට එන්න පුළුවන්. එහෙම කියලා එකපාරටම මේ දැන් සමහර තැන්වල භාවනා කරන කෙලින්ම චිත්තානුපස්සනාව පැත්තට දානවානේ. ඒක වරදක් කියලා නෙවෙයි. ඒක සමහර ලාවට එහෙම ගියහම ඒක පොඩ්ඩක් පැටලිලි වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ අයත් එක්ක ඉඳලා මේ මුල අයන වලින් පටන්ගෙන ගියා නම් තේරුම් ගන්න පුළුවන් මේක දැන් මගේ හිත මෙහෙම තැම්පත් වෙනකොට කයත් එක්ක ඉඳලා තැම්පත් වෙනකොට දන්නේම නැතුව අර පුරුද්දත් එක්කම ඉබේම චිත්තානුපස්සනාව මේ පැත්තට මේ හිතේ ඇති වෙන ස්වභාවය කාම විතක් ඇති වෙනවද, ව්‍යාපාද විතක් ඇති වෙනවද, අවිහිංසා විතක් ඇති වෙනවද, ඒ වගේම වෙන වෙන එක තව පාප අකුසල ධර්ම විතක් ඇති වෙනවද කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒක අර ඉබේම මේ පැත්තට හැරෙනවා. එතකොට මුලදි කරන්නේ අර ඇඟත් එක්ක ඇඟ නැංගුරමක් කරගෙන ඇඟත් එක්ක සිහියෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට දන්නේම නැතුව අර පැත්ත පුරුදු කරපු වෙනකොට මෙන්න මේ විදිහට තේරුම් ගන්න පුළුවන් මගේ දැන් මෙහෙම කාම විතක්කයක් ආවා. ඒ ආපු එක මොන වගේද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. ආපු බව දන්නවනන්නේ මේක පහාන කරන්න පුළුවන්, මේකෙන් අයින් වෙන්න පුළුවන්. මෙන්න මේ ආපු බව දැනගන්න එක තමයි ප්‍රධානම දේ වෙන්නේ. මෙන්න මේ විදිහට පහාන සංඥාවේදීත් බුදුරජාණන් වහන්සේ මේ ලෙඩ වෙලා ඉන්න මිනිස්සෙකුට මේ කියන්නේ. මේ ලෙඩ වෙලා අසනීප වෙලා හොඳටම අමාරුවෙන් ඉන්න කෙනෙකුටත් කියන්නේ මේ තමන්ගේ හිත දිහා බලන්න. ඉතලා කය දිහා බලලා කය අර විවිධ දේවල් බලන හැටි කියලා දුන්නා. ඊට පස්සේ ඊට අමතරව කයත් එක්ක ඉන්නවටත් අමතරව මේ හිතෙත් මේ අසනීප වෙලා ඉඳෙද්දිත් ඇති වෙන්න පුළුවන් මේ වගේ ආසාවල් ඇති වෙන්න පුළුවන්, තරහවල් ඇති වෙන්න පුළුවන්, වෙන වෙන අකුසල විතර්ක ඇති වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදීත් මේ ලෙඩ වෙලා හිටියත් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ එහෙම අකුසල ධර්මයක් ආවා නම් ඒක අඳුර ගන්න ඕන. අඳුරගත්තට පස්සේ පුළුවන් ඒ අඳුරගත්තු එක හොඳද නරකද කියලා තේරුම් අරගෙන ඒකෙන් අයින් වෙන්න. දැන් අපි ගත්තොත් අපිට මොකක් හරි ආසාවක් ආවොත් ආසාවට එක මොකක් කියමු ඒ ආසාවට පොඩ්ඩක් පෝර දාලා ඒකට වටිනාකමක් දුන්නොත් ඊළාට ඒ ආසාව ගියාට පස්සේ උනත් තව විනාඩි ගානකින් ආයෙසරයක් ඒක මතක් වෙලා එනවා. දැන් දෙවනි පාරත් ආයෙසරයක් ඒකට පෝර දාලා ඒ ගැන පොඩ්ඩක් කල්පනා කර විතර්ක කර හිටියොත් තවත් ඊළඟ පාරට ආයෙත් තවත් ඉක්මනට ඒක මතක් වෙනවා. අන්න එහෙම අපි මේකට පෝර දාන තරමට ඒකට වටිනාකමක් දෙන තරමට තමයි ඒක අපිට ඒක දිගට මතුවලා එන්නේ. දැන් පළවෙනි පාර එනකොටම තේරුම් ගත්තනම් මේක ආසාවක් ආවේ මේකට පෝර දාන්න ඕනේ නැහැ කියලා තේරුම් ගත්තනම් ආයි දෙවනි පාරෙන්නේ අර කලින් වගේ ඉක්මනට එන්නේ නැහැ. සමහරට තව ටිකක් පහු වෙලා තමයි ආයෙත් මතක් වෙන්නේ. දෙවනි පාරත් අපි පෝර නොදැම්මොත්
මේ ඒක දන්නේම නැතුව ඊළඟ පාර ආයෙත් එන්නේ ගොඩාක් පහුවෙලා. මේ අපි මේකට මොකක් හරි ආසාවක් තරහක් ආවහම ඒකට අපි පෝර දාන තරමට ඒකට වටිනාකමක් දෙන තරමට තමයි ඒකෙන් අපිට අනිත් පැත්තට ඒකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපිට ද්වේෂයක් ආවගේම තව කවුරු හරි කෙනෙක් කරපු දෙයක් මතක් වුණා. ඒක මතක් වුණාම මෙයා මෙහෙම තමයි කියලා පොඩ්ඩක් ඒ ගැන හිතුවොත් තව පොඩි වෙලාවකින් ඔන්න පරයන්කේ ඉන්න ගමම මතක් වෙනවා මෙයා එදත් මට මෙහෙම දෙයක් කරා. ඊට ඉස්සෙල්ලත් මෙහෙම දෙයක් කරා කියලා ඔන්න ආයෙත් මතක් වෙනවා. ඊළඟට ඒකට පෝර දැම්මොත් ආයෙත් තව වෙලාවකින් මතක් වෙනවා මෙයා එදා මෙහෙම කරන්නේ නැත්තෙත් මේක නිසා වෙන්නේ නැති මෙහෙම කරන්නේ නැත්තෙත් ඊළඟට ඔන්නම අර කොහෙවත් නැති දේවලුත් ආයෙත් ඒකට ගැටක ගහ තව දේවල් එකතු කරගෙන යනවා. සමහර විට ඒ මනුස්සයා හිතලවත් නොතිබුණ දේවල් අපි එකට එකතු කරනවා. මෙයා මෙහෙම කරන්නේ නැත්තේ මේක නිසා තමයි මෙහෙම වෙන්නේ නැත්තේ කියලා අපි තව දේවල් එකතු කරනවා. මෙන්න මේ විදිහට අපි මේ ආපු තරහව ඒ වෙලේම විනාශ කරේ නැත්තම් ඒ ගැන ඒකට වටිනාකමක් නොදී හිටියනම් ඒක දන්නේම නැතුව නැති වෙලා විනාශ වෙලා යනවා. මොකද ඇත්තටම නැති වෙනවා ඇති වෙනොත් අනිවාර්යයෙන්ම නැති වෙනවාමයි අපි තමයි මේ නැති වෙන්න යන දෙයට පෝර දාලා ආයිත් ඇති කරගන්නේ. දැන් කාම විතක්කයක් වුණත් ආසාවක් වුණත් තරහක් වුණත් ඇති වුණොත් අනිවාර්යයෙන්ම නැති වෙනවාමයිනේ. මොන හරි දෙයක් මතක් වුණොත් ඒකේ ඒ මොහොතේම නැති වෙලා යනවා. ඒකට අපි තමයි මේකට පෝර දාලා ආයෙ මතක් කරලා ගන්නෙ. මේ ඇති වෙන එක නවත්තන එක නෙවෙයි වෙන්නේ. ඇති වුණොත් ඒකට පෝර නොදා හිටියනම් ආයෙ ඇති වෙන එක නවත්තන්න පුළුවන්. අපි තමයි මේකට පෝර දාලා ආයෙ ඇති වෙන විදියට අපි අවස්ථාව හදලා දෙන්නේ අපිම තමයි. මේක ගොඩක් වෙලාවට එන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ ලෝකෙ නිකන් එදිනෙදා වැඩ කර ඉන්න මිනිස්සුන්ට මේ වගේ විතර්ක ආවට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලෝ දන්නේ නෑ මෙහෙම විතර්ක එනවද ආසාවල් තරහවල් එනවද කියන එක දන්නේ නෑ. මොකද ඒගොල්ලෝ මේ ලෝකෙත් එක්ක හැමතිස්සෙම කියන්නේ තරංගයක දුවන එකනේ කරන්නේ. දුවන කෙනෙකුට මේ මගේ හිතේ මෙහෙම මේවල් වෙනවද කියන එකවත් තේරෙන්නෙත් නෑ. ඒ වුණාට එක තැනක ඉඳගෙන සක්මනක් පරයන්කයක් කරන කෙනාට තමයි මෙන්න මේ වගේ සිතුවිලි මට එනවා, මට ආසාවල් එනවා, මට තරහවල් එනවා. ඒ වගේම තව එක පාප අකුසල සිතුවිලි එනවා. මෙන්න මේවා එන එක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ මේ භාවනාවක් කරන්න. එහෙම නැත්නම් සිහියෙන් ඉන්න හදන කෙනෙකුට තමයි මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නැතුව නිකන් එදිනෙදා ජීවිතය ගත කරන මිනිස්සුන්ට මේ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි කියන්නේ මේ අපි ලෝකයේ දේවල් අල්ලගෙන ඉන්න තරමට මේ වගේ ප්‍රශ්න අපිට නැහැ. ඒ වුණාට අපි මේවා භෞතික දේවල් අතහැරියට පස්සේ ඊළඟ මට්ටමේ අපිට ප්‍රශ්නයක් වෙන මෙන්න මේ සිතුවිලි මට්ටමේ. පරයන්කේ ඉඳගත්තු ගමන් අර පරණ අතහැරපු දේවල් වලින් අපිට මේ ප්‍රශ්න ගොඩාක් මතුවෙලා එනවා. මෙන්න මේ ආසාවක් තියෙනවා. පරණ දේවල් ඔක්කොම ආසාවල් දේවල් මතුවෙලා එනවා තනි වුණගම. එහෙම නැත්නම් කෙනෙක් එක්ක තරහ තිබුණ දේවල් ඒ ඔක්කොම ටික මතුවෙලා එනවා දන්නේම නැතුව. මෙන්න මේ විදිහට සිහියෙන් ඉන්න පුරුදු වෙන කෙනෙකුට තමයි ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ වගේම දැන් සිහියෙන් නොහිටියත් අපි මේ වගේ මේ ස්වාමිනාංශේ ලෙඩ වෙලානේ ඉන්නේ. ලෙඩ වෙලා හිටියාම ගොඩක් වෙලාවට ඇඳකට වෙලා තනියම කවුරුත් උපස්ථාන කරන්න කෙනෙකුත් නැති වුණාම සමහර වෙලාවට මේ පරයන්කේ සිහියෙන් ඉන්නව නෙවෙයි ඒ වුණාට මෙන්න මේ වගේ මේ සිතුවිලි ගලාගෙන එන්න පුළුවන්. මොකද තනියම ඉන්නේ කරන්න දෙයක්වත් නැහැ. ඇඳකට වෙලා ඔය ඉඳගෙන බැතිරිලා ඉන්න කෙනේ තියෙන්නේ. ලෙඩ වුණාම මෙන්න මේ වගේ කාම ආසාවල් තරහවල් ගොඩාක් වෙලාවට එන්න පුළුවන්. මොකද වෙන කරන්න දෙයක් නැහැනේ. ලෝකෙත් එක දුවන්නේ නැහැනේ. එතකොට යන්නේ ඒ වගේ කෙනෙකුටත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ ලෙඩ ඇඳේ හිටියත් මෙන්න මේ හිතට ආපු ආසාවල් අඳුර ගන්න. හිතට ආපු තරහවල් අඳුර ගන්න. ඒ වගේම වෙන අකුසල ධර්ම ආවන ඒවත් අඳුරගෙන ඒවා නැවත ඒවට පෝර දාන්නේ නැතුව ඒවට වටිනාකමක් දෙන්නේ නැතුව නැවත ඇති නොවන විදියට මේවා වග බලා ගන්න. එහෙම නැත්තම් මේවා ව්‍යන්ති කර අනභවං ගමෙති මේවා ආයෙත් නැවත නොවන විදියට වැඩ කරන්න කියන එක තමයි මෙන්න මේ පහාන සංඥායේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් හැම බැලුවොත් මේ ලෙඩ වෙලා ඉන්න කෙනෙකුයි
පරයන්කේ ඉඳගෙන මේ තමන්ගේ කයත් එක්ක හරි හිතත් එක්ක හරි හිත පිහිටුවා ගන්න කෙනෙකුයි අතර එච්චර ලොකු වෙනසක් නැහැ. මොකද දෙන්නටම තියෙන මේ දෙන්නම මේ මොහොතේ දිහා බලාගෙන ඉන්න හදන්නේ. එතකොට අර භෞතික දේවල් අතෑරියට පස්සේ අර පරණ දේවල් සිතුවිලි මට්ටමින් ඔක්කොම මේවා මතුවේ වෙනවනේ. එතකොට අපිට පුළුවන් මෙන්න අපිට මේ ගොඩක් ඔය කමඨාන් වාර්තා අහනකොටත් ගොඩක් දෙනෙකුට කියන්නේ මේ සිතුවිලි වලින් තමයි ප්‍රශ්න තියෙන ගොඩාක් දෙනෙකුට. ඒ විදිහට මෙන්න මේ සිතුවිලි වලින් මෙහෙම ප්‍රශ්න ආවත් ඒකෙදි කරන්න තියෙන්නේ මෙන්න මේක නිකම්ම ආපු දෙයක් විතරයි. අපි තමයි මේකට වටිනාකමක් දෙන්නේ. අන්න එහෙම වටිනාකමක් නොදී මේක ආපු දෙයක් ආවොත් අනිවාර්යයෙන්ම යනවාමයි. කාම විතක්කයක් ආවත් ඒකත් ආවොත් අනිවාර්යයෙන්ම ඒක යනවාම තමයි. තරහක් ආවත් ඒක යනවාම තමයි. මොකද අපි මුලින්ම කතා කරා මේ අනිත්‍ය සංඥාවේදී ඇති වුණොත් දෙයක් අනිවාර්යයෙන් මේක නැති වෙනවාමයි. අන්නේ නැති වෙන නොදී අල්ලගන්නේ නැතුව ඉන්න හිටියොත් ඒක ඉබේම නැති වෙලා යනවා නේද? අපි තමයි අල්ලගන්නේ. අන්න ඒ විදිහට මේ එනේන කාම විතර්කේ වගේ චිත්තානුපස්සනාව පැත්තටත් ඇවිල්ලා අපි කායානුපස්සනාව පැත්තෙන් ඉඳලා දැන් ටික ටික චිත්තානුපස්සනාවට ඇවිල්ලා මේකෙදි මෙන්න මේ තමන් එක්ක සිහියෙන් ඉඳලා මේ මොහොතේ මගේ කයේ වෙන්නේ මොනවද කියලා බලලා මේ මොහොතේ මගේ සිතේ වෙන්නේ මොනවද කියලා තේරුම් අරගෙන මේ අසනීප වෙලා හිටියත් ගොඩක්ම දරුණු තත්වයක හිටියත් මේ මටම පුළුවන් මෙන්න මේ අසනීප තත්වයක් මේ නිවන සඳහාම යොමු කරගන්න. අන්නේ නිවන සඳහා විමුක්තිය සඳහා යොමු වීමට මෙන්න මේ ධර්මදේශනාවත් එකසේ හේතු වේසනා වේවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක ධර්මදේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං වච්චයන් කම්තමේ බන්තේ කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ සුඛී හන්තු. ඉත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු. සත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම අද මේ වාර්තාවකුත් තියුණා මේ ධර්මදේශනාව ගැන. මේක ඇත්තටම තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. ඒ මොකද හැමෝටම තේරුම් ගන්නත් අමාරුයිනේ. මේ තේරුම් අරගෙන මේ දේ හැම මොහොතේම මගේ හිතත් එක්ක ඉඳගෙන බලන්න මේ කියන ධර්මදේශනාවෙන් තේරුම් ගත්ත දේ ප්‍රැක්ටිකලි මට පාවිච්චි කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ගොඩාක්ම වටින දේ. මොකද තේරුම් ගත්ත දේ හැමතිස්සෙම පාවිච්චි කරනවා නම් ඒ වෙලාවේදී ඒ පාවිච්චි කරන කෙනාටත් කුසලයක් සිදු වෙනවා. ඒ වගේම ඒකෙන් කමිෂන් එකක් මටත් පොඩි කමිෂන් එකක් එනවා මේ පාවිච්චි කරන හැම මොහොතක් ගන්න. ඒක නිසා මේ තේරුම් ගත්ත දේ ජීවිතේට මගේ ධර්මයක් කරගන්න උත්සාහ කරන්න කියන මතක් කිරීමත් එක්ක අපි මේ පැත්තෙන් මියුට් කරනවා. ස්වාමීන් වහන්සේ බොහෝම පිං ඒ උපදේශයට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.